ඔක්කොටම දාලා මට ඒවලා තිබුණා. අඩුපාඩු තිබුණු ඒවා මම ඔබට එව්වා ටයිප් කරලා. බොහෝ දෙනෙක් හරියට ඒ වාක්‍ය ටික සියලුම ඇක්ටිව් වොයිස් වාක්‍ය රටාවලට දාලා නිවැරදිව වෙලා තිබුණා. ඇත්තටම සතුටුයි. ගොඩක් හොඳයි. right. ඇක්ටිව් වොයිස් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඇක්ටිව් වොයිස් වාක්‍ය රටා 12ක් තියෙනවා. ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. ඔබ දන්නව නේද? සරල වාක්‍ය 3යි, මින් වාක්‍ය 3යි, ලා වාක්‍ය 3යි, මින්ලා වාක්‍ය 3යි. එතකොට 12යි. නේද? 12යි. ඇක්ටිව් වොයිස් 12ක් තිබ්බට පැසිව් වොයිස් තියෙන්නේ 8යි. There are 8 passive voice patterns. passive voice රටා තියෙන්නේ 8යි. ඒ කියන්නේ active voice වාක්‍ය රටා 12ම passive voice වලට දාන්න බෑ. ඒ කියන්නේ 4ක් දාන්න බෑ. 4ක් දාන්න බෑ. සරලම කිව්වොත් future continuous tense එකේ passive voice රූපයක් නැත. future continuous tense එකේ passive voice රූපයක් නැත. ඒ වගේම perfect continuous tenses කියලා තුනක් තියෙන්නේ. අර මින්ලා වාක්‍ය තුන අන්තිමට අපි ඉගෙන ගත්ත වාක්‍ය තුන. මින්ලා වාක්‍ය present perfect continuous, past perfect, future perfect continuous අන්න ඒ තුන passive voice වලදී භාවිත කරන්නේ නැහැ. එතකොට 4. ඒ 4 හැර අනිත් ටික අපි passive voice වලදී භාවිත කරනවා. You are going to learn passive voice. Today you are going to learn passive voice. One of the most important lessons, right? One of the most important lessons. ඊටාම වැදගත් පාඩම් වලින් එකක්. One of the most important lessons. Okay. එතකොට ඔබට මතක ඇති active voice වාක්‍යවල නිතරම වාක්‍ය ආරම්භ කරනකොට කර්තෘ කෙනෙක් හිටියා. නොයසේනම් I හරි, we හරි, they හරි, she හරි, නිමල් කමල් බණ්ඩාර චේතනා භාග්‍යා බාබරා හරි කර්තෘ කෙනෙක් වාක්‍ය ආරම්භයේ තිබුණා. සිටියානේ. අන්න ඒ නිසා අපි ඒවට කියනවා මොන කාරක වාක්‍යද? කර්තෘ කාරක. නොයසේනම් active voice. passive voice වාක්‍යවල මුලින් ඉන්නේ object. නොයසේනම් කර්මය. අපි මෙන්න මෙහෙම විස්තර කීපයක් ලියාගමු. ඔබේ පොතේ තරු ලකුණු දාලා ලියා ගන්න. පළවෙනි ස්ටාර් මාක් එක යටතේ මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. කර්මකාරක වාක්‍යවලදී අනිවාර්යෙන්ම ක්‍රියාපදය past
participle නැත්නම් PP ලියන්නකෝ past participle PP ලියන්නකෝ past participle ස්වරූපයෙන් තැබිය යුතුයි past participle ස්වරූපයෙන් තැබිය යුතුයි ඔබ හොඳින් මතක තියාගන්න ඔබට මං ගිය සතියේත් මතක් කළා ක්‍රියාපදවල past participle ස්වරූපය ඔබ දැනගත යුතුමයි passive voice වලදී passive voice ඉගෙන ගන්න විට ඊට පස්සේ ඔබ write කියලා ලියලා write wrote written මෙහෙම ලියලා written එක වටේට මෙන්න මෙහෙම circle එකක් ඇඳ ගන්න නැත්නම් underline කරගන්න circle එකක් ඇඳ ගන්න එහෙම නැත්නම් underline කරගන්න written මේක past participle ක්‍රියාපදේ write wrote written අනිවාර්යයෙන්ම passive voice වලදී අපි ගන්න ක්‍රියාපදය past participle විය යුතුයි හොඳයි දෙවනි තරු ලකුණ දාලා ඔබ ලියා ගන්න මෙන්න මෙහෙම හරි sorry මේ හදිසි කෝල් එකක් ආවා ඒකයි ආන්සර් කරේ හොඳේ හදිසි කෝල් එක right okay දෙවෙනි තරු ලකුණ දාලා ඔබ ලියන්න මොකද්ද දන්නවද දෙවෙනි තරු ලකුණ දාලා ලියන්න කර්මය වරහන් ඇතුලේ object කර්මය වරහන් ඇතුලේ object අනිවාර්යෙන්ම වාක්‍ය මුලින් තැබිය යුතුයි කර්මය වරහන් ඇතුලේ object අනිවාර්යෙන්ම වාක්‍ය මුලින්
තැබිය යුතුයි. passive voice වාක්‍යවල passive voice වාක්‍යයක ඒකට මෙන්න මේ විදිහට ඔබ සටහන් කරගන්න. දැන් she writes a letter. She writes a letter keyword. ඇය ලියුමක් ලියනවා නේද? මේකේ කර්තෘ කවුද? she. ඇය. එයා තමයි කර්තෘ. She is the subject. Writes කියන්නේ verb ක්‍රියාව. This is the verb. Writes. She ඒකවචන නිසායි මෙතන s දාලා තියෙන්නේ. She writes a letter. ලියුමක්. She writes a letter. ඇය ලියුමක් ලියනවා. ඇය ලියන්නේ මොකද්ද? What does she write? ඇය මොකද්ද ලියන්නේ? A letter. එහෙනම් මෙන්න මෙයාට අපි කියනවා object. object. passive voice වාක්‍යවලදී මෙන්න මේ object වාක්‍ය ඉස්සරහට එනවා. ඇවිල්ලා කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ? අපි මේවා ඉතාම සරලව කතා කරනවා ඊගාවට. a letter is written by her. සටහන් කරගන්නකො. හොඳයි. A letter is written.
මේ බලන්න මෙතන written කියලා තියෙන්නේ. හරි. written කියලා තියෙන හොඳයි. ඊගාව තරු ලකුණ දාලා ඔබ ලියන්න. තුන්වෙනි තරු ලකුණ දාලා ඔබ ලියන්න. ක්‍රියාව කරන්නා වාක්‍යයට සම්බන්ධ කරන්නේ නම් ක්‍රියාව කරන්නා වාක්‍යයට සම්බන්ධ කරන්නේ නම් by යන නිපාත පදය භාවිත කළ යුතුය. by යන නිපාත පදය භාවිත කළ යුතුය. ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. I නම් by me. ඔබට මතක ඇති මේ වගේ දේවල්. I නම් by me. we නම් by us. ඔබ්ජෙක්ටිව් අවස්ථාව තමයි අපි ගන්නෙ. you ගේ වෙනසක් වෙන්නේ ඒකේ ඔබ්ජෙක්ටිව් අවස්ථාවක් youමයි. by you. they ගේ by them. they by them. he gave by him. she gave by her. it by it my. නිමල් නම් by නිමල්, කමල් නම් by කමල්මයි. right? මේකත් ඔබ සටහන් කරගන්නකෝ. ඊට පස්සේ අපි වාක්‍ය ඉගෙන ගන්න යමු. Have you finished writing? I by me, we by us, you by you, they by them, he by him, she by her, it by it. Right, okay. මම passive voice ටිකක් ඔබට one by one උගන්වන්නවා. එකින් එක උගන්වන්නන්නේ. ඒතොර පැටලෙන්නේ නැහැනේ. අර active voice ටිකත් මම clearly ඉගන්වුවේ one by one එකින් එක. ඒ වගේ passive voice ටිකත් මම one by one එකින් එක clearly උගන්වන්නම්, clearly explain කරන්න. එහෙම හොඳයි කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට ඔන්න පළවෙනි tense එක ලියා ගන්න. ඔබ දන්නවා the simple present tense. passive voice වල simple present tense. passive voice වල simple present tense. Right? You are learning passive voice. Don't forget it. You are learning passive voice. Don't forget.
the simple present tense. ඔන්න මම simple present tense active voice වාක්‍යයක් ලියනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මම ලියනවා. ඒ තමයි they speak English. What did I write? මොකද්ද මම ලිව්වේ? They speak English. ඔවුන් ඉංග්‍රීසි කතා කරනවා. They speak English. they තමා කතෘ, speak තමා verb එක, නොයසේ නම් ක්‍රියාව, English තමා object, නොයසේ නම් කර්මය. දැන් ඔබට මතක ඇති මම ඔබට කීවා අර තරුණ ලකුණු දාලා මම ලියන්න කීවා මොකද්ද පළවෙනියටම passive voice වාක්‍යවල අනිවාර්යයෙන්ම ක්‍රියාපදය මොනසිපල්ද past participle විය යුතුයි. ඊට පස්සේ කර්මය වාක්‍යයේ ප්‍රථමයෙන් තැබිය යුතුයි. මේක නම් English ඒක ඉස්සරහට ගන්න ඕන. ක්‍රියාපදයේ speak මොකද්ද speak කියන ක්‍රියාපදයේ past participle ස්වරූපය කියන්න බලන්න quickly. What is the past participle form of speak? Can you remember? Speak, spoke, spoken. Very good, very good, excellent. Spoken, right. ක්‍රියාව කරන්න වාක්‍යයට සම්බන්ධ කරනවා නම් by දාලා එකතු කරන්න පුළුවන් කියලා කතන්දරයක් මම කීවා ඔබටනේ. right. එහෙනම් අපි passive voice වාක්‍ය ලියමු. English sorry මේ ඊට කලින් මට අමතක වුණානේ ඔබට simple present tense passive voice වාක්‍ය ලියන මට අමතක වුණා දෙයක් වටිනාම දේ අමතක වුණානේ බලන්න වටිනාම දේ අමතක වුණා මොකද්ද simple present tense passive voice වාක්‍ය නිර්මාණය කරන structure එක දෙන්න අමතක වුණා. structure එක දෙන්න අමතක වුණා. ඔබ හරිනම් මේ structure එක ලියා ගන්න ඕනේ නැත්තේ මෙන්න මේ the simple present tense කියන එතෙන්ට පහලින්. දැන් පහල ඉඩ නැද්ද? මේක ලියපු නිසා. මොකක් හරි balance එකක් කරගන්න හොඳේ. object in structure am is are verb pp මොකද්ද pp කියන්නේ past participle rest object amisa verb past participle rest. This is the structure of simple present tense in passive voice.
හොඳයි. ඔබ ස්ට්‍රක්චර් එක ලියා ගන්න ඇති. They speak English. එහි passive voice වාක්‍ය English object තමයි English am is සාවලි මොකද්ද ගන්නෙ? English am is සාවලි ගන්න is. English is speak කියන ක්‍රියාපදයේ verb එකේ past participle ස්වරූපය මොකද්ද? Spoken. English is spoken. ක්‍රියාව කරන්නා වාක්‍යයට සම්බන්ධ කරනකොට අපි by කියන නිපාත පදය භාවිත කරනවා. by them. They by them වෙනවා. English is spoken by them. English is spoken by them. හොඳයි. මම මේ ඊටාම සිල්ලර වාක්‍යයක් ඔබට දුන්නේ. හොඳේ. ඊටාම සරල වාක්‍යයක් මම ඔබට දුන්නේ. හරි. දැන් මම මේකේ මෙන්න මේ ටික විතරක් ඉතුරු කරගන්නවා. හොඳින් බලන්න මම මේ කරන දේවල්. හොඳින් බලන්න. මම ඉතුරු කරගන්නවා මෙන්න මේ ටික විතරක්. ඒ තමයි English is spoken. මොකද්ද සර් ඉතුරු කරගත්තේ? English is spoken. මොකද්ද මේකේ තේරුම? English is spoken. ඉංග්‍රීසි කතා කරනවා. They speak English කිව්වොත් ඔවුන් ඉංග්‍රීසි කතා කරනවා. I speak English කිව්වොත් මම ඉංග්‍රීසි කතා කරනවා. සඳරාජිනී speaks English කිව්වොත් සඳරාජිනී ඉංග්‍රීසි කතා කරනවා. කතරු කෙනෙක් නැතුව මමවත් ඔවුන්වත් සඳරාජිනීවත් ගාව ගන්නේ නැතුව මම කියනවා ඉංග්‍රීසි කතා කරනවා ලෝකය පුරාම. මම කියනවා ඉංග්‍රීසි කතා කරනවා ලෝකය පුරාම. කොහොමද ඔය වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ? ගෙඩි පිටින් passive voice. කතරු කෙනෙක් නැහැ. කතරු කෙනෙක් නැහැ. ඉංග්‍රීසි කතා කරනවා ලෝකය පුරාම. ලෝකය පුරාම all over the world. The world. ඉංග්‍රීසි කතා කරනවා ලෝකය පුරාම කියන මේ වාක්‍ය simple present tense passive voice වාක්‍යයක්. ඔබ සඳහන් කරගන්න මෙන්න මෙහෙම ඉංග්‍රීසි සිංහලෙන් ඔබ මෙන්න මෙහෙම වාක්‍යයක් ලියා ගන්න. ලෝකය පුරාම ඉංග්‍රීසි කතා කරනවා. 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 ඔබ ඉංග්‍රීසියෙන් ලියන්න මෙන්න මේ වාක්‍යය. English is spoken all over the world. English is spoken all over the world. හොඳයි.
ලිවා නේද? right. දැන් අපි කෙලින්ම මේ passive voice ඊටාම සංකීර්ණවම ඉගෙන ගනිමු. දැන් හොඳින් අවධානය යොමු කරන්න මම මේ කියන වාක්‍යයට. හොඳින් අවධානය යොමු කරා. හිතේ තියෙන නැත්නම් මනසේ තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් ඒක අමතක කරන්න. හරි. Pay your attention on this lesson. Right? අවධානය මේ lesson එකට යොමු කරන්න. මොකද passive voice කියන්නේ තරමක් සංකීර්ණ අල්ලගන්න අපහසු පාඩමක්. හොඳින් අවධානය යොමු කරන්න මම මේ කියන වාක්‍යයට they import Toyota cars from Japan. They import own ආනයනය කරනවා. Simple present tense. Simple present tense ne they import own ආනයනය කරනවා. Toyota car from Japan. ජපානයෙන්. සැබවින්ම simple present tense වාක්‍ය. Simple present tense මොන voice වාක්‍යයක්ද? Simple present tense active voice වාක්‍යයක්. ඇයි active voice කියන්නේ? they කතෘ වාක්‍ය මුල සිටින නිසා. හොඳයි. මෙන්න මෙහෙම ඔතන මේ they කියන එක අවශ්‍ය නෑ නේද? ඇත්තටම ඔවුන් ජපානයෙන් ටොයෝටා කාර් ආනයනය කරනවා කියනවට වැඩිය අපි කියන්නේ කොහොමද? ටොයෝටා කාර් ජපානයෙන් ආනයනය කරනවා කියලා නේද කියන්නේ? එතන ඇත්තටම කර්තෘ කෙනෙක් අපි සම්බන්ධ කරගන්නේ නෑ නේද? ටොයෝටා කාර් ජපානයෙන් ආනයනය කරනවා කිව්වොත් වර්තමාන කාලයි කර්තෘ කෙනෙක් නැහැ. එහෙනම් එය passive voice වාක්‍යයක්. passive voice වලින් තමයි අපි ඒක ලියන්න වෙන්නේ. මොකද වාක්‍ය ටොයෝටා කාර් ජපානයෙන් ආනයනය කරනවා. හොඳයි. ඉස්සෙල්ලා මම අර active voice වාක්‍ය ලියන්නම්කෝ. they import Toyota cars from Japan. මෙතන මේ මම they දැම්මේ active voice වලින් කියන්න ඕන නිසා. active voice වලින් කියන්න ඕන නිසායි they දැම්මේ. ඇත්තෙන්ම මේ වගේ වාක්‍ය අපි කියන්නේ passive voice වලින්. ඔබ ලියා ගන්න ඊගා වාක්‍ය තරුවක් දාලා නැත්නම් අංකයක් දාලා ඊගා වාක්‍ය ලියා ගන්න. Toyota car ජපානයෙන් ආනයනය කරනවා. Toyota car ජපානයෙන් ආනයනය කරනවා. එහෙම නැත්නම් Toyota car ආනයනය කරන්නේ ජපානයෙන්. එහෙම නැත්නම් Toyota car ආනයනය කරන්නේ ජපානයෙන්. ඒ ආකාරයට ඔබ ලියා ගන්න සිංහලෙන්. කොහොමද මෙය ලියන්නේ? ඉස්සරහට ගන්නේ Toyota car. Toyota cars. Toyota cars නිසා M isa වලින් ඔබ මොකද්ද ගන්නෙ? Toyota cars Toyota cars verb එක import කියන verb එකේ past participle ස්වරූපය ඔබ දන්නවා. ed දාන්න තියෙන්නේ. imported. Toyota cars are imported Japan from Japan. From Japan. This is the correct sentence. Toyota cars
are imported from Japan. Underline karaganda visheshing are imported. Underline are imported. Right. Please tell me, is it clear to you? Overtake clear than at the kilometer. Is it clear to you? Yes, the no. Send me a message. Yes or no. ඔබට පැහැදිලි නැත්නම් මම නැවත වතාවක් විස්තර කරන්න සැදී පැහැදී ඉන්නවා. හරි. Right, very good. Right, දෙතුන් දෙනෙකුට හැර ඔක්කොටම clear කියලා තමා messages එවන්නේ. Very good. I am really happy. I am proud of you. You have got the lesson. You have understood the lesson. Very good. If you pay your attention on this lesson, definitely you will be able to catch it. Right? If you pay your attention, if you draw your attention, definitely you will be able to catch it. අනිවාර්යෙන් අල්ල ගන්න පුළුවන්. හරියට attention එක දුන්නොත්. හොඳයි. අපි ඔබට structure එකක් දුන්නා මොකද්ද? Simple present tense passive voice එකේ structure එක ඔබ ලියාගත්තා නේද? Object ඊට පස්සේ am, is, are, verb එක past participle. ඇත්තටම අපි passive voice භාවිත කරන්නේ කර්තෘ ප්‍රමුඛ වෙන්නේ නැති අවස්ථාවල. නොඑසේනම් කර්තෘ ඒ තරම්ම අවශ්‍ය වෙන්නේ නැති අවස්ථාවල. කර්තෘගේ මහා ලොකු උදව්වක් නැති අවස්ථාවල. කොටින්ම කියනවා නම් කර්තෘ අවශ්‍ය නැති අවස්ථාවල. හොඳයි. අපේ පළවෙනි වාක්‍යය උනේ ලෝකය පුරාම ඉංග්‍රීසි කතා කරනවා. ඉංග්‍රීසි කතා කරනවා කියන එක simple present tense කියලා ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කතා කරනවා. කතා කළා කිව්වොත් simple past tense, කතා කරાવી කිව්වොත් simple future tense. එතකොට ලෝකේ පුරාම ඉංග්‍රීසි කතා කරනවා කියන වාක්‍යයේ කර්තෘ කෙනෙක් පේන තෙක් මානිකවත් නැහැ. අන්න ඒ නිසායි මෙන්න මේ ස්ට්‍රක්චර් එකට අනුව ඒ වාක්‍ය අපි නිර්මාණය කරේ. කොහොමද? ඉංග්‍රීසි නැවත වතාවක් ඔබ බලන්න ඔබට තේරුම් නැත්නම් ඉංග්‍රීසි ඊට පස්සේ මිසා වලින් is ගත්තා. English is කතා කරනවා speak, speak ගේ past participle ස්වරූපය spoken. English is spoken, ඉංග්‍රීසි කතා කරනවා. ලෝකය පුරාම කියන්න තමයි අපි all over the world සම්බන්ධ කරේ. ඔබට පැහැදිලි? very good. ඊට පස්සේ මම ගත්තේ they import Toyota cars. මම මේක කර්තෘ කෙනෙක් දාලා ලීවා ඔබට අවබෝධ කරගන්න පහසු වීම සඳහා. ඔවුන් ජපානයෙන් Toyota car ආනයනය කරනවා. They import Toyota cars from Japan.
ඇත්තටම මෙවැනි වාක්‍යයක් අපි කියන්නේ ගෙඩි පිටින් පැසිව් වොයිස් වලින්. ටොයෝටා කාර් ආනයනය කරන්නේ ජපානයෙන්නේ. අපි එහෙම තමයි කියන්නේ. ටොයෝටා කාර් ගේන්නේ ජපානයෙන්. ඔහොමනේ කියන්නේ. ටොයෝටා කාර් ගේන්නේ ජපානයෙන්. එහෙම නැත්නම් ටොයෝටා කාර් ජපානයෙන් ආනයනය කරනවා වර්තමාන කාලයි. එහෙනම් මෙන්න මේ ස්ට්‍රක්චර් එකට අනුව තමයි එකත් හැදුවේ. Toyota cars අනිවාර්යයෙන්ම වර්තමාන කාලය හඟවන්න ආදාන්න ඕන. Toyota cars are imported ක්‍රියාපදයේ past participle එක imported from Japan ජපානයෙන්. මෙහෙම වාක්‍යයක් ඔබ දැක්කොත් ඔබ හොඳින් මතක තියාගන්න am is ට පසුව ක්‍රියාපදයේ past participle වෙලා එහෙම නැත්නම් was word පසුව ක්‍රියාපදයේ past participle වෙලා එහෙම නැත්නම් will be ට පසුව ක්‍රියාපදයේ මෙන්න මෙහෙම past participle වෙලා ඔන්න ඔහොම තිබ්බොත් වාක්‍ය ඔබ මතක තියාගන්න එය මොන වොයිස් වාක්‍යයක්ද ඔබ මතක තියාගන්න ඔබ එය මොන වොයිස් වාක්‍යයක්ද passive voice වාක්‍යයක් බව. අපි ඊගා වාක්‍යයට යමු. අර තුන් දෙනෙක් විතර තේරෙන්නේ නැහැ කීවනේ. නේද? ඒ තුන් දෙනාට තමයි මෙච්චර මේ කීවේ. හරි. ඒ තුන් දෙනාත් අපිට මුදල් ගෙවලානේ සම්බන්ධ වෙලා ඉන්නේ. නේද? ඒ නිසා ඒ තුන් දෙනා මග හරින්න මට කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා ඒ තුන් දෙනාටත් විස්තර කරන එක මගේ යුතුයකම. හොඳයි. අපි යමු ඊගා වාක්‍ය. හරි. මෙන්න මෙහෙම වාක්‍යයක් ලියා ගන්න. කාර්ම ගමුකෝ. මේ දවස්වල කාර් ගණන්නේ නේ. කාර් එකක් ගන්න හිතන්නවත් බෑනේ. ටොයෝටා කාර් එකක් එහෙම අලුතෙන් ගන්න ගියොත් බුදු අම්මේ තියෙන ගේ විකුණලා නේද? එහෙම දෙයක් කරනවා. ජපානයේ දැන් බලන්නකෝ ජපානයේ හදන ආයතනයටත් කියන්නේ ටොයෝටා කම්පැනි එකේ ටොයෝටා කාර් හදන ටොයෝටා කම්පැනි එකටත් වැඩිය අපේ ලංකාව බදු ගහනවා කාර් එකට නේ. දැන් සාමාන්‍යයෙන් ලක්ෂ 10ට විතර හදන දැන් ඔය විට්ස් කියන කාර් එක එහෙම ලක්ෂ 8ට විතර ජපානයෙන් ගන්න පුළුවන්. විට්ස් එකක් අලුතෙන් 2016 වගේ මේ ලක්ෂ 7ට උඩරිම ගියොත් ලක්ෂ 10ක් වෙයි. ලංකාවේ ලක්ෂ 55ක් 60ක් විතර දැන් විට්ස් එකක් නේ. ඔව් ඒ වගේ වෙනවා. ඉතින් මේ හදන රටේවත් ඉච්චර ගණන් නැහැ වාහන මේ ගණන් නැහැ. ලංකාවේ මාර ගානක් නේ. හරි. හොඳයි. මෙන්න මේ වාක්‍ය ලියන්න. Maruti car නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ. 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 මතක තියාගන්න මේ ඔය වාක්‍ය අගට බයි දාන්න ඕනෙම නෑ හොඳේ. මං අර විස්තරයේ තියෙනවා බලන්නකො අවශ්‍ය නම් පමණක් බයි යොදන්න කියලා තියෙනවා. මේ අය බයි දදාවෝක ක්‍රියාව කරන්න අගට එල්ලන්න ඕනේ එහෙනම් ඉතින් ඇක්ටිව් වොයිස් වලින් කියනවනේ නේ. දැන් බයි දදා වාක්‍ය අගට කතෘ එල්ලන්න ඕනේ නැහැ අමාරුවෙන්. එහෙනම් ඇක්ටිව් වොයිස් වලින් කියන්න පුළුවන් නේ. කතෘ අවශ්‍ය නොවන අවස්ථාවලදී තමයි අපි බහුලවම පැසිව් වොයිස් භාවිත කරන්නේ. ඒ නිසා මම ඔබට නිතරම යෝජනා කරනවා මේ පැසිව් වොයිස් වාක්‍යයට බයි ඕනේ නැත්නම් ඕනේ නැම තමයි. අය බලෙන් එල්ලන්න යන්න ඕනේ නැහැ බයි දාලා. හරි. ඒතර වාක්‍ය කැත වෙනවා. හරි. නිෂ්පාදනය කරනකොට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ manufacture. හරි නේද?
නිෂ්පාදනය කරනවාද කියන්නේ manufacture කියලා නේද? නිෂ්පාදනය කරනවා. manufacture නේද? නිෂ්පාදනය කරනවා නොයසේ නම් නිපදවනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ඔවුන් මම ඔවුන් කියලා ලියන්නේ මේ active voice වලින් ලියන්න active voice වලින් ලියන්න ඕන නිසා හොඳේ. they manufacture Maruti cars in India. They manufacture Maruti car in India කියන්නේ ඔවුන් ඉන්දියාවේ Maruti car නිෂ්පාදනය කරන. ඇත්තටම බලන්නකො මෙතන මේ ඔවුන් දාපු එකෙන් වාක්‍ය කැත වෙලා කියලා තමයි මට නම් හිතෙන්නේ. නේ? ඔවුන් ඉන්දියාවේ මෙතෙන්ට කර්තෘ පදයක් දාන එකෙන් වාක්‍ය කැත වෙලා කියලා තමයි මට නම් දැනෙන්නේ. ඔවුන් ඉන්දියාවේ Maruti car නිෂ්පාදනය කරන. එහෙම ඕනේ නෑනේ. Maruti car නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ. එහෙම නැත්නම් Maruti car ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා නිපදවනවා වර්තමාන කාලයි. අපි වාක්‍ය නිර්මාණය කරමු. කොහොමද කියන්නේ? කෙලින්ම passive voice වලින් මේ වාක්‍ය. ඉස්සරහට ගන්නෙ Maruti carsද ඉන්දියාද? ඉස්සරහට ගන්නෙ Maruti carsද ඉන්දියාද? ඉස්සරහට ගන්නේ මොකද්ද? Maruti cars නේද? Maruti cars නිසා and isa වලින් අපි ගන්නෙ මොකද්ද? Maruti cars නිෂ්පාදනය කරනවා manufacture past participle ස්වරූපය manufactured in India. Maruti cars are manufactured in India. ඉන්දියාවේ by India කියලා හැම ලියන්න එපා හොඳේ. in India ඉන්දියාවේනේ. ඉන්දියාව විසින් කියන්නේ නැහනේ අපි. නේද? ඉන්දියාවේ හදන්නේ. හරි. දැන් ඔබට නිකන් අර බයි දාලා වාක්‍ය අර ඉස්කෝලේ කාලේ ඉඳන් පුරුදු වෙලා දැන් බයි දාලා passive voice වාක්‍යයක් නැත්තම් නිකන් හිතට සාංකාව වගේ ඇතිනේ. දැන් හිතට නිකන් fit නෑ වගේ නේද? passive voice නම් බයි එන්න ඕන, බයි එනෝන නම් passive voice වෙන්න ඕන. නේ හිතට නිකන් fit නෑ වගේ නිකන් සාංකාව වගේ නම් මෙන්න මෙහෙම වාක්‍යකුත් ලියා ගන්නකො. හරි නෑ නැත්තම් කට්ටිය ලියන්න. ඉංග්‍රීසි උගන්වන්නේ බණ්ඩාර සර් විසින්. 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 හරි.
දැන් මේ active voice මේ වාක්‍ය ඔබ ලියන්න එපා හොඳේ. ඉංග්‍රීසි උගන්වන්නේ බණ්ඩාර සර් විසින්. මම මිස්ටර් බණ්ඩාර කියන්නේ නැතුව බණ්ඩාර සර් කියලාම ලියන්නම් හොඳේ. මේක ලියන්න එපා. බණ්ඩාර සර් teaches English. බණ්ඩාර සර් ඉංග්‍රීසි උගන්වනවා. බණ්ඩාර සර් teaches English. බණ්ඩාර සර් අපට ඉංග්‍රීසි උගන්වනවා. බණ්ඩාර සර් teaches us English. එහෙම දැම්මොත් බණ්ඩාර සර් අපට ඉංග්‍රීසි උගන්වනවා. මේ වාක්‍යය මම අපට කියලා දීලා නැහැ. ඔබ මේ වාක්‍යය ලියන්න එපා. මේක active voice. ඇයි? බණ්ඩාර සර් වාක්‍ය මුල ඉන්නේ. කතෘ වාක්‍ය මුල ඉන්නවා නම් අපි ඒවට කියන්නේ active voice වාක්‍ය. බණ්ඩාර සර් teaches English. බණ්ඩාර සර් ඉංග්‍රීසි උගන්වනවා. මෙතන teachers කීවේ ඇයි? බණ්ඩාර සර් ඒක වචන නිසා teach කියන ක්‍රියාපදයකට es දාලා teachers කරනවා ඒක වචන කරනවා. ඉංග්‍රීසි උගන්වන්නේ බණ්ඩාර සර් විසින් කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? English is teach කියන ක්‍රියාපදයේ past participle ස්වරූපය දැන් ඔබේ මනසට එන්න ඕන. teach ගේ past participle ස්වරූපය මොකද්ද? taught. English is taught. ඉංග්‍රීසි උගන්වනවා බණ්ඩාර සර් විසින් by බණ්ඩාර සර්. දැන් සංඛාව ගියානේ ෆිට්නේ. ඔන්න by දැම්මා. ඔන්න ලීවා. right හරිනේ. මෙන්න මෙහෙම වාක්‍යයකුත් ලියා ගන්න ඔබ. අපි මෙහෙම වාක්‍ය කියනවා නේද? සියලුම විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ලියා ගන්න. සියලුම විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සියලුම විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සියලුම විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒක ගෙඩි පිටින් passive voice වාක්‍යයක්. ඒක ගෙඩි පිටින් simple present tense passive voice වාක්‍යයක්. සියලුම විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. කතෘ කෙනෙක් ඉන්නවද? හොඳින් බලන්න. කතෘ කෙනෙක් නැහැ. ඔහු හරි ඇය හරි නේද? he she they we කතෘ කෙනෙක් නැහැ. සියලුම විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. All the subjects
all the subjects කියන්නේ සියලුම විෂය. all the subjects සියලුම විෂය. උගන්වන්නේ are teach නෙවේ passive voice නේ are teach නෙවේ are taught. all the subjects are taught ඉංග්‍රීසි මාධ්‍යයෙන් in English මාධ්‍යයෙන් English medium. ඉංග්‍රීසි මාධ්‍යයෙන් all the subjects are taught in English medium. medium ගේ බහුවචන එක තමයි media කියන්නේ. medium ගේ බහුවචන එක තමයි media කියන්නේ. medium media. මේ right මට message එකක් දාන්න මේ fiber වලින් හරි SLT telecom router වලින් හරි මේ join වෙලා ඉන්න අය මේ මගේ connection slow ද නැත්නම් clear නැද්ද මට පොඩ්ඩක් message එකක් දාන්න. ඒ කියන්නේ fiber connection තියෙන අය හරි SLT router වලින් ඉන්න අය හරි wifi කියන්නේ issue එකක් නෑ නේද ප්‍රශ්නයක් නෑ නේද clear ද කියන්න මට clear හරි yes හරි දාලා මට message එකක් මම අහන්නේ lesson එක clear ද කියලා නෙවෙයි මේ video එක හරි right good right hari right okay thank you very much hari දැන් මම අර dialog mobitel ඒ සම්බන්ධයෙන් මම ඇහුවේ නැත්තේ දැන් ඒවා සමහර වෙලාවට නේ ටික වලාකුළු අහසේ වැඩි නම් බරගතිය තියෙනවා නම් නේද එතකොට පොඩ්ඩක් signal වල issues එනවා mobitel dialog වල එහෙම එතකොට සමහර විට ඔබට හිතෙන්නේ මගේ පැත්තෙන් මොනවා හරි ප්‍රශ්නයක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. හරි. එක්කෙනෙක් දෙන්නේ messages දාලා තිබ්බා මේ පොඩ්ඩක් මගේ slow කියලා. නැත්තම් මේ slow කියන්නේ lesson එක slow නෙමෙයි මේ මොකක් හරි connection එකේ පොඩි weak එකක් තියේ කියලා මට message දැම්මා. එහෙම දෙයක් නෑනේ නේද? එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. හොඳයි. තව වාක්‍ය සරල වාක්‍යයක් ලියන්න පාර අලුත් වැඩියා කරනවා. පාර අලුත් වැඩියා කරනවා කියලා ලියන්න. පාර අලුත් වැඩියා කරනවා. කොහොමද කියන්නේ පාර අලුත් වැඩියා කරනවා අලුත් වැඩියා කරනවා repair මම වාක්‍ය තුනක් ලියනවා ඔබ හරි එක ලියන්න හොඳේ correct sentence එක මොකද්ද which is the correct sentence one first one second one no third one 1 2 3 මට අංකේ යන්න
පාර අලුත් ක්‍රියා කරනවා. The road repairs, the road is repaired, the road is repairing. Which is the correct one? 1, the 2, the 3. දැන් මම මේ අහන්නේ මේ ඉගෙන ගත්ත ටෙන්ස් එකට අනුව. පාර අලුත් ක්‍රියා කරනවා. Yes, very good. පාර අලුත් ක්‍රියා කරනවා. The road is repaired. The second one is correct. The second one is correct. The road is verb එකේ past participle ස්වරූපය repaired. repairing කියන්නේ එහෙනම් කියන්න ඕන repairing දානවා නම් ඔබ කියන්න ඕන they are repairing the road. එහෙම නැත්නම් he is repairing the road. නේ? එහෙම නැත්නම් people are repairing the road. මිනිස්සු පාර අලුත් වැඩියා කරමින් සිටිනවා. මෙහෙම වාක්‍ය නැහැ. ද විභාගවලදී එහෙම ළමයි මෙහෙම නේද? හිතට එනවා මෙහෙම ලියලා දානවා. විභාගවලදී එක්සෑම් වලදී එහෙම ළමයි හිතට මෙහෙම එනවා මෙහෙම ලියලා දානවා. නේ? එතකොට ලකුණු දෙන්නේ. පාර අලුත් වැඩියා කරමින් සිටිනවා කියලා කීවත් පැසිව් වොයිස් වලදී මෙහෙම ලියන්නේ. දැන් පාර අලුත් වැඩියා කරමින් සිටිනවා කියලා අර පැසිව් වොයිස් වල මින් වාක්‍ය වලින් කීවත් මෙහෙම කියන්නේ. එතකොට කියන්නේ the road is being repaired. එතනදී being කියලා පදයක් වෙනවා අපි ඉදිරියේදී ඉගෙන ගනිමු. The road is being repaired. පාර අලුත් වැඩියා කරමින් සිටිනවා. පොඩ්ඩින් මතක තියාගන්න passive voice වලදී ක්‍රියාපදය past participle මයි ing එකතු වෙන්නේ නැහැ මෙහෙම එකතු වෙන්නේ නැහැ පැහැදිලිනේ right දැන් හොඳයි ඊගා වාක්‍ය ලියන්න වෙසක් උත්සවය මැයි මාසයේ සමරනවා වෙසක් උත්සවය මැයි මාසයේ සමරනවා වෙසක් උත්සවය මැයි මාසයේ සමරනවා වෙසක් උත්සවය මැයි මාසයේ සමරනවා. හරි. මං ඕනේ නම් මේක we දාලා ලියන්නම්. we මෙහෙම ඔබ ලියන්න එපා. we celebrate අපි සමරනවා. මම මේ ලියන්නේ කර්තෘ වාක්‍යයක්. කර්තෘකාරක වාක්‍යයක්. ඔබ දැන් මේක ලියන්න එපා. ඔබ මෙහෙම නෙවෙයි ලියන්න ඕන. ඔබ ලියන්න ඕන ගෙඩි පිටින් passive voice වලින්. ඔබ ලියන්න ඕන ගෙඩි පිටින් passive voice වලින්. නමුත් ඔබට උදව්වක් වෙන්න මම active voice වලින් මේක ලියනවා. We celebrate the Vesak festival in May. අපි වෙසක් උත්සවය සමරන්නේ මැයි මාසයේ. We celebrate the Vesak festival in May. We celebrate අපි සමරනවා the Vesak festival වෙසක් උත්සවය in May මැයි මාසේ. ඔබ කොහොමද කර්තෘ කෙනෙක් නැතිව වෙසක් උත්සවය සමරන්නේ මැයි මාසයේ කියලා passive voice වලින් ලස්සනට ලියන්නේ. You better try right. You can put into passive voice.
in the month of May කියන්නත් එහෙමත් ගැටලුවක් නැහැ. in May සරලව ලියන්න. Right, very good. Right, very good. කොහොමද ඔබ ලියුවේ? Very good, excellent. The Vesak festival is ඔබ මෙහෙම නේද ලියුවේ කියලා බලන්න. The Vesak festival is celebrated. ed එන්න ඕන. ed කියන්නේ d විතරයි එන්න ඕන. e තියනවනේ. The Vesak festival is celebrated in May. ඒක සරලව කියන්නත් පුළුවන් Vesak is celebrated in May කියලා හොඳයි. Festival දැම්මේ නැතත් ප්‍රශ්නයක් නැහැ. Vesak is celebrated in May කියන්නත් පුළුවන්. හොඳයි. දැන් කවද්ද ලබන සතිය පොය දවසක්. හොඳයි වෙසක් ඇදුන එකක් නේ නේද? full moon පොය day. next week you know it's a holiday. පොය day. පොය දවසේ මේ ඇත්තටම ක්ලාස් එක තියනවද නැද්ද කියන එක මම ඔබට දැනුවත් කරන්නම්. අපිට මේ පොඩි ගමනක් යෙදিলা තියෙනවා. හරි. 8ට කලින් එන්න පුළුවන් විදිහට ප්ලෑන් කරගත්තොත් මම ක්ලාස් එක කරනවා. එහෙම නොවුනොත් ක්ලාස් එක කරන්නේ නැහැ. හරි. ලබන සතිය Thursday කියන්නේ පොය දවස මට මතක විදිහට 18 නේ. එහෙම වුණොත් මේ බලමු. බොහෝ දුරට ක්ලාස් එක නොකරන පැත්තට ලබන සතියේ බරයි. මොකද පොය දවස නිසා අපි මේ පොඩි දුර ගමනක් යනවා. එනකොට රැ වෙන්න පුළුවන් නිසා. හොඳේ. මේ ඒ නිසා මම ඒක ඔබට හරියටම කියන්න. හරි group එකට දාන්න. දැන් ඇත්තටම මේ අපි බෞද්ධයෝන ගොඩක් අය නේද? ක්‍රිස්තියන් කැතලික් අයත් ඇති, මුස්ලිම් අයත් ඇති, හින්දු අයත් ඇති, බර්ගර් මැලේ එයාලත් මේ ක්ලාසස් වල ඇති. දැන් අපි බෞද්ධයෙක් නම් අපි අවබෝධයෙන් මේ ගමන යන්න ඕන නේද? අවබෝධයෙන් අපි මේ ගමන යන්න ඕන. හරි. දැන් අපි පන්සලේ පොඩි හාමුදුරුවෝ මාත් එක්ක හරි එකතුයි. ඉතින් පන්සලේ පොඩි හාමුදුරුවෝ කියනවා මේ සමහර උපාසක අම්මලා කොච්චර ප්‍රායෝගික නැද්ද මෝඩද කියනවනම් ඉක්මනින් වැඩිපුර පිං ලබා ගන්න උදේට ආප්පෙහෙම බුදුහාමුදුරුවන්ගේ අත් දෙක උඩින් තියලා යනවා. අර මල් ආසනෙන්නේ අපි පූජා කරන්නේ නේ මල්. ඒ වගේම නේද මල් ඊට පස්සේ අපි දානේ පූජා කරනවනේ මල් ආසනෙන් තියලා. සමහර අය බුදුහාමුදුරුවෝ ඔහම පිළිමේ තියෙන්නේ ස්ටැචු එක. පිළිමේ අත් දෙක තියෙනවනේ. අත් දෙක උඩින් ආප්ප එහෙම තියලා යනවා. ඒතකොට කණ්ඩ ලේසියිනේ. වළඳන්න ලේසියිනේ. හරි. ඒ නිසා වෙන්නේ ඇත්ත. ඒ වගේ හරි අපූර්ව වැඩ. ඉතින් අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ කියනවා අපේ උපාසක අම්මලා කරන මේ හරි දේවල්. ඉතින් මේක කියන්න බෑ. හාමුදුරුවෝ මාත් එක්ක හිතවත් නිසා මේ මට කියනවා ඉතින්. හරි. ඒ වගේ දේවල් කරනවා. හරි. මේ හොඳයි. අපි අද කතා කරන්නේ මේ මොකද්ද? simple present tense. passive voice වල simple present tense එක. අපි ඊගාවට සාකච්ඡා කරමු. අපි ඊගාවට මේ අපි ලබන සතියේ ක්ලාස් එක තිබුණොත් අපි
next week එකේ සාකච්ඡා කරනවා simple past tense and simple future tense in passive voice වල. හරි. මම ඔබට වාක්‍ය දෙනවා 5ක්. මේ වාක්‍ය 5 ඔබ 5ක් නෙවෙයි 10ක් විතර දෙනවා. active voice වලින් දෙන්නේ. හොඳට අහගන්න මම මේ කියන එක. මම ඔබට වාක්‍ය 10ක් දෙනවා. ඒ 10 දෙන්නෙම active voice වලින්. හොඳද? ඔබ ඒ වාක්‍ය 10 passive voice වලට හරවන්න ඕන. You have to put into passive voice. passive voice වලට දාන්න ඕන. මම ඔබට නැවත යෝජනා කරනවා බයි කියලා දාන්න අවශ්‍ය නැති වාක්‍ය ඔබ හඳුනාගෙන ඒවට බයි කියලා දාන්න එපා. හරි. දැන් අපි දැම්මේ නෑනේ Toyota cars are imported from Japan by them. එහෙම දැම්මේ නෑනේ නේ. එහෙම දැම්මේ නෑ. අර දැන් ලියපු වාක්‍යෙත් අපි කිව්වේ නෑනේ the Vesak festival is celebrated in May by us. එහෙම by us කියලා එතනදී දාන්න අවශ්‍ය නෑ. තේරුණානේ මම මේ කියපු දේ? හොඳයි. එහෙනම් මෙන්න මේ වාක්‍ය ටික ඔබේ ලියා ගන්න පොතේ ලියලා passive voice වලට දාන්න ඕන. 1 ලියන්න. They import toys from China. They import toys from China. She washes the plates. ඇය පිඟාන සෝදනවා. She washes the plates. They hold the OL exam in December. Hold කියන ක්‍රියාපදේ past participle ස්වරූපය past tense එකයි past participle ස්වරූපයයි held. held. Farmers grow vegetables. Grow කියන ක්‍රියාපදේ past participle ස්වරූපය grown. grown.
පස්වෙනි වාක්‍ය they celebrate Christmas in December. ඔවුන් දෙසැම්බර් මාසයේ නත්තල සමරනවා. ඔබේ පැසිව් වොයිස් වලින් ලියන්න ඕන නත්තල සමරන්නේ දෙසැම්බර් මාසයේ කියලා. ඔවුන් කියන එක එතනදී දැම්මේ නැතත් ප්‍රශ්නයක් නැහැ. පළවෙනි වාක්‍යයේ toys කියන්නේ සෙල්ලම් බඩු. toys සෙල්ලම් බඩු. They celebrate Christmas in December. හයවෙනි වාක්‍ය මෙතන අපි දාමු children කියලා. Children decorate කියන්නේ සරසනවා decorate the main hall. ළමයි ප්‍රධාන ශාලාව සරසනවා. Children decorate the main hall. ළමයි ප්‍රධාන ශාලාව සරසනවා. They manufacture microcars in Sri Lanka. They manufacture microcars in Sri Lanka. ඔවුන් ශ්‍රී ලංකාවේ microcars නිෂ්පාදනය කරනවා. ඔබ ලියන්න ඕනේ නැත්තේ ශ්‍රී ලංකාවේ microcar නිෂ්පාදනය කරනවා කියලා. Mother prepares lunch. අම්මා දවල් කෑම පිළියෙල කරනවා. Mother prepares lunch. They import rice from Pakistan.
ඔවුන් පාකිස්තානයෙන් සහල් ආනයනය කරනවා. Last one, Kamala makes a cake. Kamala cake එකක් හදනවා. Kamala makes a cake. Kamala makes a cake. Rice එකන්නේ is. Rice is. Rice අපිට ගණන් කරන්න බෑනේ 1 2 3යි කියලා. ඒ නිසා අපි ගන්නේ rice is. සහල්. හාල් පාකිස්තානයෙන් ගේනවා කියලා ඔබ ලියන්න ඕන. බොහෝ වෙලාවට පාකිස්තානයෙන් එහෙම සහල් ආනයනය කරනවන්නේ. පාකිස්තානයෙන් එහෙම සහල් ආනයනය කරනවා. ඒ හාල් කාබනික වෙන්න ඇතිනේ. ලංකාවේ හාල් හදනෙව්වා කාබනික නෙවෙයි. ඒ ගේන හාල් කාබනික වෙන්නේ නැති. නේද? හරි. ඒ කියන්නේ ලංකාවේ රසායනික පොහොර දාලා හදන්න දෙන්නේ හාල්. වී වගා කරන්න දෙන්නේ නැහැ නේ. එහෙමනේ කියන්නේ. ලංකාවේ රසායනික පොහොර දාලා හදන්න දෙන්නේ නැහැ. නේ? කාබනික පොහොර දාලා හදන්න කියලා. ඒතකොට දැන් පිට රටින් ගේන්න වුණොත් ඒ හදනෙව්වා කාබනිකද? නෑ. 80%ක්ම තියෙන්නේ පිට රටින් ගේනෙව්වා රසායනික. නේද? ඒක